කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයුබෝවන් ඔබ හැමට පින්බර සුබ දවසක් පින්බර සුබ උදෑසනක් වේවා. අද සඳුදා උදෑසන කතන්සු ලබතේ පඤ්ඤං වැඩසටහනයි මේ ආරම්භෙන්නේ. සදහවතුනි, අපේ ජීවිතවල අපි ධර්මයේ හැරුණුකොට, විශේෂයෙන් බෞද්ධ සදහවතුන් ධර්මයේ හැරුණුකොට බොදු බැතිගී වලට, බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ඇතැම් කවිවලට, ඒ වගේම කවි බණවලටත් රුචි කරන බවක් තිබෙනවා. කොහොමද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ගීතස්වරයෙන් ධර්මයේ දේශනා කරන්න එපා. ඒක ශාසනික පරිහානියක්, ශාසන අන්තර්ධානයට හේතු වෙන බව. මොකද කවිය කියන කෙනා තමාත් කවියට ඇලෙනවා, ඒ කවි අහන අයත් කවියට ඇලෙනවා. එතකොට ශෘංගාරයට හිත ගිහිල්ලා ධර්මයෙන් හිත පිටපනිනවා. ඒතර පංච නීවරණ වඩා වර්ධනය වෙන්නට ඒක හේතු වෙනවා. ඒක නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ගීතස්වරයෙන්, ගීතයක් ගායනා කරන ස්වරූපයෙන් ධර්මයේ දේශනා කරන්න එපා කියලා විනය ශික්ෂා පදයක් පවා භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා තිබෙනවා. මම මේ විස්තරින් මද වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපිට කතා කරන්න තිබෙන්නේ සංයුක්ත නිකාය සඝාත වග්ගයේ දේවතා සංයුක්තයට අයත් ජරා වග්ගයේ කවි සූත්‍රය. හරි අපූර්ව සූත්‍රයක්, අපිට නිතර අහන්නට නොලැබෙන, කියවන්නට නොලැබෙන જાතියේ සූත්‍ර දේශනාවක් තමයි අද අපි මේ පින්බර දවසේදී, පින්බර උදෑසනේදී ඔබ වෙත ගෙන ඒමට උත්සුක වන්නේ. ඒ නිසා අද දවසේදීත් අපගේ ධම්සභා මණ්ඩපයේට වැඩමවා වැඩ සිටින්නේ කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍යජාලයේ ගරු සභාපති, අප හැමදෙනාගේම කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, පූජනීය නායක ස්වාමින් වහන්සේව ධම්සභා මණ්ඩපයේට নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. කවි සූත්‍රය. ස්වාමීන් වහන්සේ, අපේ ජීවිතවල අපිට මුල්ම කවි ඇහෙන්නේ අම්මාගෙන්. අම්මා අපි උකුලේ තියලා නලවනකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම අපි කිරි කැටුවේ හැටියට අපිට මතක නැහැ. අම්මා දොයිය පුතේ, බයිය පුතේ කී තමයි අපිව නලවන්නේ. අඬද්දිත් අපිව කවියෙන් තමයි අම්මා නැලෙව්වේ. ඊට පස්සේ අපිට පුංචි කවි කියලා දුන්නා පුංචි කාලේ. ඊට අමතරව අපිව පෙරපාසල් ගුරුවරු අධ්‍යාපනයට යොමු කළේ විශේෂ පුංචි ගීත, කවි ගායනා කරලා. ඒ වගේම අපිත් ටිකක් තරුණ වෙනකොට කවියට, ගීතයට ආස කළා. තරුණ ළමයි Tamanගේ ආදරේ පෙන්වන්නට බොහෝ විට භාවිතා කරන්නේ ගීත, කවි, නිසදැස්. ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුලත් කවියට ප්‍රධාන තැනක් ලැබෙනවා. අපි සිංහලෙන් කවි කියන වචනේ හැඳින්නුවට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල කවිය කියන එක හැඳින්වෙන්නේ සම්ස ගාථා කියන අකුරු දෙකෙන්. ගාථා ගත්තට පස්සේ භාග්‍යතුන් වහන්සේගේ නවාංග ශාස්ත්‍රීය ශාසනය තුල විශේෂ තැනක් ගන්නවා ගාථා කියන කොටස. සුත්ත ගෙය්‍ය වෙయ్యා කරන ගාථා. එන නවාංග ශාස්ත්‍රීය ශාසනය තුල ගාථා කියන්නේ ධර්ම sannivedanaya කරන ප්‍රමුඛ පෙළේ කාරණයක්. අද අපි ඒ ගැන කතා කරමු ස්වාමීන් වහන්සේ. අවසරයි. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්නතුනි, අපේ ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ කැලණි අජිත් ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ අපි අද කතා කරන සූත්‍ර දේශනාව සුවිශේෂී සූත්‍ර දේශනාවක්. මේ තුල විශේෂ වශයෙන්ම ධර්ම කාරණාවක් ඉස්මතු වෙනවාද කියන කාරණයක් කෙනෙකුට යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ සඳහන් වෙන්නේ ධර්ම කාරණාවක් එක සැරේම ධර්ම කාරණාවක් ඉස්මතු නොවෙනවා කියලා කෙනෙකුට දැනෙන්න පුළුවන්. නමුත් මේ සූත්‍ර දේශනාවත් මේ බණ පොතට එහෙම නැත්නම් ත්‍රිපිටකයට එකතු වෙලා තියෙනවා. ඒ නිසා මේ සියලුම කාරණා ධර්මයට අදාළයි.
ධර්ම අවබෝධයේ පිණිස ධර්මඥානය දිනු කර ගැනීම පිණිස ධර්ම sannivedanaya සිදු කර ගැනීම සිදු කිරීම සඳහා උපයෝගී කරගත්ත ක්‍රමවේදයක් පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි දේවතාවා අහන මේ ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ ධර්මානුකූල පිළිතුරක් ලැබලා දීලා තියෙන්නේ. අපි බලමු මේ කවි කියලා කියන සූත්‍ර දේශනාව තුළ දේවතාවා මොනවාද බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා. කිංසු නිදානං ගාතානං කිංසු තාසං ව්‍යංජනං කිංසු සම්නිස්සිතා ගාථා කිංසු ගාථාන මාසයෝ කිංසු නිදානං ගාථානං ගාථාවන්ට කිමෙක් මූල කාරණේ වේද? එතකොට ගාථාවන්ට නිදානේ මොකද්ද කියලා අහනවා. ඊළඟට කිංසු තාසං ව්‍යංජනං කුමක්ද ඔවුන්ගේ අරුත් කුමක් කිමෙක් ඔවුන්ගේ අරුත් පවසාද? ඒ ගාථාවන්ගේ අර්ථය ප්‍රකාශ කරන්නේ මොන වගේද කියලා අහනවා. ඊළඟට කිංසු සම්නිසිතා ගාථා ගාථාව කුමක් ඇසුරු කොට පවතිනවද? ගාථාවන් මොනවද ඇසුරු කරන්නේ කියලා අහනවා. ඊළඟට කිංසු ගාථාන මාසයෝ ඉතින් සඳහන් වෙනවා කවරෙක් ගාථාවන්ට පිහිට වේද? මේ ගාථාවන්ට පිහිට වෙන්නේ කවුද? එහෙම නැත්නම් ගාථා කියන්නේ කවුද? මේ කවි ගාථාවන් කියන්නට එහෙම නැත්නම් ගාථාවන් ප්‍රකාශ කරන්න ගාථාවක් සකස් කරන්න හෝ ගාථාවක් ප්‍රකාශ කරන්න හෝ මුල් වෙන්නේ කවුද කියලා දේවතාව අහනවා. එතින්දී භාග්‍යතුන් වහන්සේ ලබා දෙන පිළිතුරු මොනවද කියලා බලමු අපි. ඡන්தோ නිදානං ගාතානං අක්කරාතාසං ව්‍යංජනං නාම සම්නිසිතා ගාථා කවි ගාථාන මාසයෝ ඡන්தோ නිදානං ගාථානං ඡන්දස ගාථාවන්ට නිදාන වේ. ඊළඟට අක්කරාතාසං ව්‍යංජනං අකුරු ඔවුන්ගේ අරුත් පවසයි. අක්ෂර තමයි අකුරු තමයි ඒ ගාථාවන්ගේ අර්ථය ප්‍රකාශ කරන්නේ, අර්ථය ඉස්මතු කරන්නේ. ඊළඟට නාම සම්නිසිතා ගාථා ගාථාව සංඥාවන් ඇසුරු කොට පවතිනවා. සංඥාවන් කියලා කියන්නේ යම්කිසි දෙයක් යම්කිසි අර්ථයක් ප්‍රකාශ කරන්නට එහෙම නැත්නම් යම්කිසි දෙයක් හඟවන්න තමයි අපි මේ ගාථාවන් භාවිතා කරන්නේ. ඊළඟට කවි ගාථාන මාසයෝ කවිතෙමේ ගාථාවන්ට පිහිට වේ. එතකොට මෙතන පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා කවියා තමයි ගාථාවන්ට පිහිට වෙන්නේ, උපකාර වෙන්නේ, ගාථා සකස් කරන්නේත්, ගාථා කියන්නේත්, ඒ විදිහට ඒවා අහන්නෙත් කවියට කැමති කෙනා. එහෙමයි සම්මත. නේ සම්මත. එහෙමයි. ඒකයි මේ සූත්‍ර දේශනාවේ දේවතාව අහන ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ ලබා දුන්න පිළිතුරු ස්වාමීන් වහන්සේ. සංස මට මතක් වෙනවා මේ පැරණි හෙළ පරපුරට අයත් හරි ප්‍රසිද්ධ නමුත් බහුලව භාවිතේ නැති යම්කිසි කවියක් පිළිබඳව. හරි අපූර්ව විස්තරයක්. මේ විස්තරය තියෙන ස්වාමීන් වහන්සේ මෙන්න මෙහිමයි. වනේ ගජිදාය දුටුවොත් වනසාය ලිඳේ පනිදාය වැටුනොත් ඌකාය අතකින් කරවැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය. ස්වාමීන් වහන්සේ අපිට බලද්දී නම් මේකේ ලඝු අර්ථයක් තමයි තේරෙන්නේ. ලඝු අර්ථය කියන්නේ ස්වාමීන් වහන්සේ මිනිස්සෙක් කැලෑවක දඬුවැල් බෑයක් කඩන්න යනකොට තනියලියට අහු වෙනවා. තනියලියට අහු වෙලා මිනිස්සයා දුවන්න පටන් ගන්නවා.
පණ බේරගෙන. දුවන්න පටන් ගන්න පාළු ලින්දකට මිනිස්සයා වැටෙනවා. වැටෙනකොට ලින්දටම වැක්කිරලා තිබ්බ වැල්පටක මිනිස්සයා එල්ලෙනවා. එකකින් වෙන්නේ මේකයි ස්වාමීස. දැන් ඔන්න අර දුවගෙන ආපු තනි අලියා හොඬේ දාලා ලින්දට එපිකම් කරලා බලනවා. අහුවෙච්ච දෙන්කෝ කියලා. එතකොට මිනිස්සයා අර මී අතේ තියාගෙන නඩු බෑ අතේ තියාගෙන අර වැල්පොට කෙලුණානේ. ලින්දට වැටෙන්න යනකොට ලින්දේ පතුලට වැටුන්නේ නැහැ. එතකොට ඒ වැල්පටේ එතිලා ඉන්නව සමස කරවැලෙක්. දරුණු සර්පෙක්. මිනිස්සයා බලනවා ලින්දට පැන ගත්තොත් මට බේරෙන්න පුළුවන් වෙයිද? ලින්දට පැන ගන්න විදිහක් නැහැ ස්වාමීන් වහන්සේ. පෙනේ කරගත්ත නාගරාජයෙක් ඉන්නවා ලින්දපත්ලේ. පාළු ලින්දක්නේ. ඒ අතින් ස්වාමීන් වහන්සේ අර මිනිස්සයා දඬුවල් බෑ අල්ලගෙන ඉන්නකොට දඬුවල් බෑයේ තියෙන මී පැණි තමන්ගේ අත දිගේ වැක්කිරලා එනවා. වැක්කලා එනවා මොකද කරන්නේ? මිනිස්සයා දැන් සෑහෙන වෙලාවක් ගත වුණා. අර වැක්කිරන පැණි ටික මිනිස්සයා නිකන් අපත යන්න දුන්නේ නැහැ. ඒක බීම දිවෙන් ලෙව කෑවා. මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑයේ. මරණ තුන තමයි එකක් තනියලියා අනිත් එක අර වැල්පට ඉල්ලලා ඉන්න කරවැල කරවලා කියන සත්වයා සර්පයා ඒ වගේම ලින්දපත්ලේ ඉන්න දරුණු නාගයා. නැස මේකේ අපූර්ව අතුලාන්ත බණ කතාවක් තිබෙනවා පැරැන්නෝ. මේක විවිධ විදිහට විග්‍රහ කරනවා. කෙසේ නමුත් අපේ ජීවිතවලත් අපි මෙවැනි දෙයක් තමයි කරන්නේ. මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය කියනවා වගේ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල ලෙඩවීම. ඒ වගේම දි รา පත් වීම. මරණය කියන බය තුනක් තිබෙනවා. එතකොට මරණ තුනක් කියලා කියන්නේ අපි වියපත් වෙලා ජරා ජීර්ණ වෙලා මැරෙයිද? දැන් මේ සමය තුල හැම දිනාම බයේ ඉන්නේ කොවිඩ් හැදෙයිද? කොවිඩ් හැදිලා අනේ මට ජීවිතෙන් සමුගන්න වෙයිද? නමුත් කොවිඩ් හැදිලා ලෝකේ මරණයටපත් වෙච්ච ප්‍රමාණය සමස්තයක් හැටියට රෝගීන්ගේ ප්‍රතිශතය හැටියට අඩුයි. දැන් ලංකාවේ වෙනත් තාම මරණ 13යි වාර්තා වෙලා තිබෙන්නේ. රෝගීන් 5000 ඉක්මවලා ගියත් ඒ කෙසේ වෙතත් මිනිස්සු හැම නිතරම බයේ ඉන්නවා. මේ වසංගතයෙන් අපේ ජීවිතෙන් සමුගන්න වෙයිද? ඒ හිතෙහිදී ඇතම් ආයි ස්වාමීන් වහන්සේ කාලක්‍රියා කරනවා කාලය ඉවර වෙලා. ඇතම් විට රියානතුරක් වෙලා. ඇතම් විට වසවිස ශරීරගත වෙලා. ඇතම් විට සොර සතුරුකගේ පහරකට ලක් වෙලා. ඇතම් විට කර්මාන් රූපීව කරමේම ප්‍රකට වෙලා මරණ අවස්ථා තිබෙනවා. ඒතර ස්වාමීන් වහන්සේ අපිත් මේ අර මරණ තුනක් ඇති මිනිහෙක් පැණිකෑය කියනවා වගේ අපි මේ හැම දෙයක්ම දැක දැන තමයි අපේ ජීවිතවල රාගයෙන් හිත තෙත් කර ද්වේෂයෙන් කුපිත වෙවි ඉරිසියාවෙන් පලිගැනීමෙන් අහංකාරකමින් ආඩම්බරකමින් මාන්නයෙන් උද්දච්චයෙන් එකට එක කිරීමෙන් කියන මේ නේක විද අකුසලයන්ගෙන් සමන්විත වෙලා අපි ඔහේ විනෝදයෙන් ඉන්නවා සතුටෙන් ඉන්නවා අපිට වගක් නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. ඉතින් කවියෙන් විස්තර කරන අපූර්ව විස්තරයක්. එහෙම ස්වාමීන්. දැන් ඇත්තට මේ කවියෙක් යම්කිසි ධර්මකාරණාවක් ජීවිතය පිළිබඳව ජීවිතයේ ස්වභාවය පිළිබඳව අන් අය දැනුවත් කරන්නට උපයෝගී කරගත් ඉතාම වටිනා සාහිත්‍ය රසයක් ඇති කවියක් ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා අපි ගත්තොත් එහෙම දැන් මරණ තුනක් එතන තියෙනවනේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. මරණ තුනක් තියෙනවා. එක පැත්තකින් අර ඇතා පිටිපස්සෙන් පන්නගෙන එන එක. එහෙමයි. පන්නගෙන ඇවිල්ලා නතර වෙලා නැහැ. හොඬේ දාගෙන ඉන්නවා. එහෙමයි. ඇදලා ගන්නම් කියලා. ඊට පස්සේ තවත් පැත්තකින් ඒ අල්ලගෙන ඉන්න වැල්පට ඉන්නවා දරුණු කරවලා සර්පෙක්. එහෙමයි. ඊළඟට අතහැරුණොත් එහෙම පතුලට වැටුණොත් එහෙම නාගයෙක් ඉන්න බලාගෙන අනතුරට පත් කරන්න ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මරණයට පත් කරන්න. ඉතින් අන්නේ වගේ එහෙම තිබියදී අර කඩාගත්ත දඬුවල් බෑයේ පැණි ටික අතෙන් බේරෙනකොට එහෙමයි අත දිගේ වැක්කිරෙනකොට දැන් කල්පනා කරනවා මේක භුක්ති විඳින්න බෑ කොහොම හරි. එහෙමයි. මේ ජීවිතේ මේක භුක්ති විඳින්න ඕනේ කොහොම. ඒ පිනිසනේ නැහුනේ. ඒ දඬුවල් බෑ කඩා ගන්න ගිහලා තමයි මේ අනතුරට ලක් වුනේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඉතින් අර කියනෝනේ සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් කියනෝනේ කාල මරණං අකාල මරණං කියලා. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. ඉතින් ආන්නේ වගේ මේක කාලම මරණයටපත් වෙන්න ඕනේ කියලා අදහසක් ස්වාමීන් වහන්සේ. ඒ වගේම සිංහල සමාජය තුළ මෙන්න මේ වගේ හරි ප්‍රසිද්ධ කියමනක් තියෙනවා නැව ගිලුණත් බෑන්චූන් කියලා කියනවා. එහෙම ස්වාමීන් වහන්සේ. කෙනෙක් නැවක් ගිලෙනවා. නමුත් වීණා වාදකයෝ වීණා
වාදනය කරන. අපි ගත්ත දැන් ටයිටැනික් නැව ගිලෙනකොට දැන් අපි ගෙදර ඉන්න කාලේ ටයිටැනික් චිත්‍රපටිය බැලුවා. එතකොට ඒ ඉන්න මගීන්ව නෞකාවේ යන මගීන්ව සතුටු කරවන්න මේ ගිලෙන නැවේදී අර ඒ වාදන ශිල්පීන් මොකද කරන්නේ වීණා වාදනය කරනවා. වයලින් එක ප්ලේ කරනවා සම්සේ අය. ඒක තමයි සාමාන්‍ය ලෝක ස්වභාවය. දැන් අපි දන්නවා ලෝකයේ දැන් කොවිඩ් ව්‍යාප්ත වෙච්ච දරුණුම අවධිය තුල බොහෝ දෙනෙක් සතුටු කරවන්නට සංගීත කණ්ඩායම් ලංකාවෙත් ඒක සිද්ධ වුණා. ගීත ගායනා කළා, වාදනය කළා, නර්තනවල යෙදුණා. ලෝකයේ හැටි මේක තමයි නේ ස්වාමීන් වහන්සේ. දැන් ඇත්තටම ධර්මයේ තුල දුක ගැන සඳහන් වෙන දුක් කට්ටලයක් නේද? ජාතියෙන් පටන් ගත්තාම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී එහෙමයි. දුක් කට්ටලයක් තියෙනවනේ. දුක් පැකේජ් එකක්. එහෙම තියෙනවා සම්මත. එහෙමයි. ඉතින් ඒ අතරෙත් ඇත්තටම මේ බුදුරජාණන් දේශනා කළා විශේෂයෙන්ම බය තුනක් ගැන. එහෙමයි. අර බය ගොඩාක් තියෙනවනේ. ඒ බය ගොඩාක් තියෙන අතරේ ප්‍රධාන බය තුනක් ගැන සඳහන් කරන්නේ. එහෙමයි. ජාති ජරා මරණ කියන නේද? ජාති ජරා මරණ. එතන ව්‍යාධි කියලා කියන එකත් එතන නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ජාතිය තමයි ඇත්තටම මේ අර පන්නගෙන ඉන්නේ. අපි පසුපසින් පන්නගෙන ඉන්නේ ජාතිය. එහෙමයි. ඉපදීම කියලා කියන එක පසුපසින් එනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පන්නගෙන එනවා. එහෙමයි. ඒ වගේම තමයි ජරාවටපත් වෙන එක, වයසට යන එක. ඉතින් අර හස්ති රාජයා පන්නගෙන එනවා වගේ හරියට නේද? ඊළඟට අපි ගත්තොත් එහෙම ඒ පැණි ඛණ්ඩ මෙයා පෙළඹුණේ යම් කිසි විදිහකින් ආසාවක් තිබුණ නිසා. ඒ ආසාව නිකන් ඇති වෙච්ච දෙයක් නෙවෙයි ඇත්තටම. යම් කිසි කුසගින්න නිසා හරි නේද? බඩගින්න නිසානේ. එහෙමයි. එතකොට එතන තියෙන ව්‍යාධි දුකක් නේ. එහෙමයි. ඒ වගේම තමයි අපි වයසට යන එක වළක්ව ගන්නත් අපි කරන්නේ ආහාර ගන්න එකනේ. එහෙමයි. විවිධ විටමින් වර්ග පලා වර්ග ගන්නවනේ. ඒ අතරේ මීපැණි කියලා කියන එක ඉතාම වටිනා දෙයක් නේ. එහෙමයි. නේද? ඖෂධීය ගුණයෙන් යුක්ත එකක් නේ. එතන කියන්නේ දඬුවම් බෑ පැණි. නේ ස්වාමීනි. ඒ වගේම එතෙන්දී මේකට මුහුණ දීම සඳහා අර ජරාවට මුහුණ දීම සඳහා වයසට යන එකට මුහුණ දීම සඳහා අපයෝගී කරගන්නේ කුමක්ද? අර ආහාර ලබා ගැනීම, ඖෂධ ලබා ගැනීම කියලා කියන කාරණේ. එහෙමයි. ඒ වගේම තමයි මරණය කියලා කියන එක තමයි පතුලේ තියෙන්නේ. දැන් මෙතන කඩාගෙන වැටුණොත් ස්වාමීන් වහන්සේ එහෙමයි. පතුලේ තියෙන්නේ පතුලේ ඉන්නේ සර්පෙක්. එහෙමයි. නේද? ඒ වගේම සර්පෙක් නැහැ කියලා හිතන්නකෝ. සර්පෙක් නැති වුණත් පතුලට වැටුණොත් අනතුරටපත් වෙනවා. මරණයටපත් වෙන්න පුළුවන්. එහෙමයි. ආන්න ඒ වගේ. ඉතින් ඒ නිසා මෙතෙන්ද අර පතුලටපත් වෙනවා කියලා කියන තැන ඇත්තටම මරණයෙන් පස්සේ සතර පායට වැටෙනවා කියලා කියන කාරණේත් අපිට ගන්න පුළුවන්. එහෙමයි නේද? කාමයන්ට ඍජු වෙලා කාමයන්ට හසු වෙලා ඊළඟට වෙන්නේ මොකද්ද? ඒ වැරදි අඩුපාඩුකම් හදාගත්තේ නැත්නම් සතර පායට වැටෙනවා කියලා කියන කාරණේ සම්මත. පැහැදිලිවම සම්මත. එහෙමයි. ඉතින් ආන්නේ වගේ ඊටාම වැදගත් වටිනා ගාථා එහෙම නැත්නම් කවියෙන් විස්තර කරන ජීවිතාර්ථය විස්තර කරනවා. අන්ස අපි මේ පාසල් දරුවන්ගේ දැන ගැනීම පිණිස වැඩිහිටි අපේ බෞපියන්ට ආචාර්ය සීලාව දැනුවත් කරන මේ වගේ මේ අපූර්ව කවි වලින් ඔබට ඔබේ බාල පරපුර දැනුවත් කරන්න පුළුවන්, ඥානනය කරන්න පුළුවන්. අපි නැවතත් මේ පිළිවෙත දැනුවත් කරනවා. මෙහි සඳහන් වෙන්නේ වනේ ගංජිදාය දුටුවොත් වනසාය ලිඳේ පනිදාය වැටුනොත් ඌකාය අතකින් කරවැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය කියලා විස්තර කරන්න පුළුවන්. ඉතින් ලස්සනට කියලා දෙන්න ජීවිතාර්ථයත් සමග නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට ඇත්තටම මේ අර දඬුවම් බෑ පැණි ගන්නවා කියලා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයිනේ. මේ මැස්සන්ගෙන් පරිස්සම් වෙලා. එහෙමයි. නේද? එහෙමයි. අපි ආහාර පාන ගන්නවා කියලා කියන එකත් බෙහෙත් හොයා ගන්නවා කියලා කියන එකත් ඒ වගේ දෙයක් නේ. එහෙමයි. නේද? හරි දුෂ්කරයි නැත්තරම. ඉතින් ඒකත් එතින්දි උස්මතු කරනවා. නිකම් එහෙම නැත්තම් ස්වාමීන් වහන්සේ මේ මෙතන සඳහන් වෙන්න තිබුණානේ ඇත්තටම ගහකින් ගෙඩියක් කඩාගෙන එන ගමන් මේක වුණා කියලා කියන්න පුළුවන්. එහෙම ගෙඩියක් කඩාගෙන ආව නෙවෙයිනේ එතකොට. එහෙමයි. නේද? කිලිම අර විසගෝර විස සතුන් විසින් නිර්මාණය කරපු සකස් කරපු දෙයක් තමයි පැහැදිලිවම. පැණි ටික තමයි අරගෙන ආවේ. එහෙමයි. නේ ස්වාමීන්. ඊට පස්සේ මේ සඳහන් කරන කවි වලට මුල් වෙන්නේ මොකද්ද කියලා නහන්නේ. එහෙම. කවි වලට මුල තමයි කියනවා තාලය, ඡන්දස කියලා කියන්නේ. ඊට අපි ඊළඟ කාරණේ කතා කරමු. ස්වාමීන් වහන්සේ එතකොට ඡන්දස කියලා කියන්නේ එතකොට අපි ගත්තොත් එහෙම ඒකට අර්ථය ගාථාවන්ට කිමෙක් මූල කාරණේ වෙනවද කියලා අහනවනේ. නේද? එතකොට සඳහන් වෙන්නේ
ඡන්දසමය ගාථාවන්ට මුල් වෙන්නේ කියලා. එහෙමයි. එහෙමයි. එතකොට අපි ගත්තොත් එහෙම මේ අටුවාවේ පිළිබඳව සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. අපි ගත්තොත් ඊළඟට සඳහන් වෙනවා ඡන්දස ගාථාවන්ට නිදාන වෙනවා. ඊළඟට අක්ෂර ගාථාවන්ට අරුත් පවසනවා කියලා ස්වාමීන් වහන්සේ. කියන්නේ ගාථා පවසන්නේ මොනෙන්ද කියලා නහන්නේ දෙවියා. එහෙම ස්වාමීන් වහන්සේ. එතකොට සඳහන් වෙනවා මෙතෙන්දී ස්වාමීන් වහන්සේ අටුවාවේ සඳහන් වෙනවා ඡන්தோ නිදානං කියලා කියන තැන කියන්නේ ගායත්‍රී ආදී ඡන්දස් ගාතාවන්ගේ නිදාන බවට පත් වෙනවා කියලා ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමයි. ඊළඟට මුල් වෙනවා. කවි වලට මුල් වෙනවා කියලා ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමයි. ඊළඟට මුලින් පිහිටුවන ගාථා ආරම්භන්නේ කවර ඡන්දසකින් වන්නේදයි ආරම්භයි කියලා ස්වාමීන් වහන්සේ. මොන වගේ තාලයකින්ද තමයි මොන වගේ තාලයකින්ද මේ කවි පැවසෙන්නේ? එහෙම ස්වාමීන් වහන්සේ. දැන් අපි ගත්තොත් එහෙම බොහොම කෙටි ගාථා තියෙනවා. ඊළඟ දීර්ඝ ගාථා තියෙනවා. නේද? එහෙමයි. එතකොට ඇත්තටම ඒකට මේ ගාථාවන්ට තාලයක් තියෙන්න ඕනේ. ඒතකොට ඒ තාලයට කැමතියි. දැන් ස්වාමීන් වහන්සේ මතක් කරා ඇත්තටම අපි මුලින්ම අපි තාලයට තමයි කැමති වුණේ කියලා. කියන අම්මගේ තාලයට. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේද? එහෙමයි. ඒතකොට නැලවිලි ගීතවල තියෙනවා තාලයක්. එහෙමයි. ඉතින් මේ නැලවිලි ගීතවල තියෙන තාලය ගොඩාක් දුරට භාවිතා කරලා තිනවා ඒ විදිහට ගාථාවන්ටත්. එහෙමයි. නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒතකොට දැන් අපි ගත්තොත් එහෙම අර කෙනෙක්ගේ සිත් අපි පුංචි ළමයිගේ සිත් දිනා ගන්න භාවිතා කරන කවිවල සඳහන් වෙන්නේ ඒ ස්වභාවය. ඒ ඡන්දස තමයි ඒ තාලය තමයි සඳහන් වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. විවිධ තාල. විවිධ තාල. එතකොට ඒ ස්වභාවයෙන්ම බුදුරජාණන් වහන්සේත් භාවිතා කරලා තියෙනවා. එහෙමයි. භාවිතා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි ගත්තොත් එහෙම මේ ඒ තාලය දැන් අපි එක සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ මේ සිංහල භාෂාවේ සඳහන් වෙන කවිවල සමුද්‍රඝෝෂ වෘත්තය කියලා. එහෙමයි. ඒ කියන්නේ මුහුදේ රැලි නගන විදිහ. මුහුදේ රැලි නගන විදිහෙන් තමයි මේ ගාථාව සකස් වෙලා තියෙන්නේ. එහෙම තමයි මේ කවිය සඳහන් වෙලා තියෙන්නේ. මේ ගීතය සඳහන් වෙලා තියෙන්නේ. රිද්මයක් තියෙනවා. රිද්මයක් තියෙනවා සමහරවිට. දැන් අපි මුහුදේ රැලි නැංගුවොත් එහෙම බොහොම සුමටව පටන් ගන්න නැවත වේගයෙන් රැලි නැගිලා ආයෙත් වෙරළට එනකොට නැවතත් සුමටව තමයි නැවතත් මුහුද කරා ගමන් කරන්නේ. වතුර ටික. එහෙමයි. නැත්නම් අපි පාසල් නවදීදී ඇත්තට මම සංගීත කරේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන්. ඒතකොට සංගීත විෂය කරනකොට දැන් හරි සරිගම පදනිස කියලා සප්තස්වර තියෙනවනේ. එහෙමයි. සප්තස්වර වල ওই ක්‍රමයට තමයි අපිට උගන්වන්නේ. එහෙම ස්වාමීන්. ඉස්ලාම සා කියලා ඇදලා එහෙමයි. ඒක උච්චස්වර වලට ගිහිල්ලා ඊට පස්සේ පාදා නීසා කියනකොට ආයිමත් අල්පස්වර වලටපත් වෙනවා ඒක. එහෙම ස්වාමීන්. දැන් ඇත්තටම අපි ගත්තොත් එහෙම අපි ආරණ්‍ය සේනාසනේ වැඩ ඉන්නකොට ස්වාමීන් වහන්සේ අපි භාවිතා කරනවානේ ස්වාමීන් වහන්සේලාට විලාව දන්වන්න එහෙම නැත්නම් පණිවිඩ දන්වන්න ගෙඩිය ගහනවානේ. එහෙමයි. නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ ගෙඩිය ගහනකොට ස්වාමීන් වහන්සේ බලන්නකෝ. ඒකේ රිද්මයක් තිබෙනවා. රිද්මයක් තියෙනවානේ. නේද? බොහොම සියුම් සද්දයෙන් පටන්ගෙන ඊළඟට වේගයෙන් මැද අවස්ථාවේදී වේගයෙන් එහෙමයි. තට්ටු කරලා නේද? එහෙමයි. ඊළඟට අවසානයේකට නැවත සියුම් ශබ්දයකින් තමයි අවසන් කරන්නේ. එහෙමයි ස්වාමීන් එක පැත්තකින් අර ස්වාමීන් වහන්සේලා විවේකයෙන් වැඩ ඉන්නවා නම් සමහරලාට ස්වාමීන් වහන්සේලා ධ්‍යාන වඩමින් වැඩ ඉන්නව වෙන්න පුළුවන්. භාවනා වඩමින් වැඩ ඉන්නව වෙන්න පුළුවන්. ඒකට බාධා නොවන විදිහට තමයි මුලින්ම බොහොම සියුම් ආරම්භ කරන්නේ. එහෙමයි. නේද? එහෙමයි. ඊට පස්සේ මේ කාරණේ දන්වලා මෙන්න මේ අවස්ථාව තමයි වන්දනා කරන වෙලාව. මෙන්න මේ අවස්ථාව තමයි පිණ්ඩපාතේ වඩින වෙලාව. මෙන්න මේ වෙලාව තමයි දානේ වන්දන වෙලාව. නේද? මෙන්න මේ වෙලාව තමයි විනය කර්ම සිදු කරන වෙලාව. මේ වෙලාව තමයි අවදි වෙන වෙලාව. නේද? අවදි වෙන වෙලාවේ ඉඳලා නිින්දට යන තාක්වලම සැතපෙන අවස්ථාව දක්වාම මේ ගෙඩිය භාවිතා කරන්නේත් යම්කිසි රිද්මයකට අනුව ස්වාමීන් වහන්සේ. එහෙම පැහැදිලිවම සමානයි. ඒ වගේම මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල දැන් කවි කියන එක උන්වහන්සේ ගාථාවලින් පවසන්නේ. එහෙම. ඒතර භාග්‍යතුන් වහන්සේ දන්නවා තව කෙනෙකුට අවබෝධය ඇති කිරීමේදී මොන වගේ ධර්මයක් දීමෙන්ද මේ කෙනාගේ ප්‍රඥාව අවදි වෙන්නේ කියලා. එහෙම ස්වාමීන් වහන්සේ.
මොකද ස්වාමීන් දැන් අපි කොච්චර ලෝකයට බණ කිව්වත් අපි දන්නේ අපි ඉදිරියේ වාඩිලා ඉන්න සදහවතුන්ට මොන වගේ ධර්මයක් කිව්වොත්ද මගපල නුවණ පහළ වෙන්නේ කියලා. එහෙම සම්මා. අපි මොකක් හරි සූත්‍රයක් බලාගෙන ගිහිල්ලා ඊට අනුව කරුණු කියනවා. එහෙම. ඇතැම් විට පැය ගාණක් කියන්නත් පුළුවන්. එහෙම. නමුත් භාගතුන් වහන්සේ ඇතැම් ජීවිතාබෝධයේ පිණිස පවතින මේ ඇතැම් අවස්ථා තිබිලා තියෙනවා පද 4යි දේශනා කරන්නේ. එහෙම. පද 4 අවසන් වෙනකොට සෝතාපන්න වෙනවා. එහෙම සම්මා. හරි පුදුමයි. එහෙමයි. ඒතර භාගතුන් වහන්සේ ඉන්ද්‍රිය ධර්ම දන්නවනේ. ඊපස්සේ එක්තරා අවස්ථාවක උන්වහන්සේ මෙන්න මෙහෙම ධර්මයක් අපිට පවසනවා මේ ධම්මපදයේ මේ බුද්ධ වර්ගයේ සඳහන් වෙනවා හරි අපූර්ව ගාතාවක්. එහෙමයි. යස්ස ජාලිනී විසත්තිකා තණ්හා නත්ති කුහිංචි නේතවේ තම්බුද්ධ මන්ත ගෝචරං අපදං කේන පදේන නෙස්සත කියලා. හරි අපූර්ව ගාතාවක් ස්වාමීන් වහන්සේ. තෘෂ්ණාව කියන්නේ දැලක්. එහෙමයි. දැන් අපි සාමාන්‍යයෙන් net කියලා කියන්නේ ඉන්ටර්නෙට් කියලා කියන්නේ. දැන් ඉන්ටර්නෙට් එක අන්තර්ජාලයනේ. එහෙමයි. ඒ වගේ මේක තණ්හාව කියලා කියන්නේ net එකක්. දැලක් කියලා කියනවා. එහෙමයි. කියන්නේ මේක සම්පූර්ණයෙන් වෙලිලා තියෙන්නේ. එහෙමයි. සත්වයාව භවයේ වෙලා දාලා තිබෙන්නේ විසත්තිකාව කියන මේ තණ්හාව නැමැති දැල. එහෙමයි. තණ්හාවට කියන සමාන පදේ තමයි සමස විසත්තිකා කියලා කියන්නේ. එහෙමයි. එතකොට තණ්හාව නැමැති දැලෙන් තමයි සත්‍යාව එළලා තියෙන්නේ. වෙලලා තියෙන්නේ. ඔහු තුල තෘෂ්ණාව නැති නිසා ඒ තැනැත්තාව කිසිම විදිහකින් භවයක් කරා ගෙන යන්නට බෑ. සම්මා සම්බුදුරජාන් වහන්සේගේ ඥාන විසිය අනන්තයි. උන්වහන්සේගේ ගමන් මඟ කෙලෙස් රහිතයි. ඉතින් එබඳු කෙනෙක්ව කොයි විදිහටද රවට්ටන්න හදන්නේ? සංස මේක මේ මාර දූවරුන්ට භාගතුන් වහන්සේ බෝධි මූලයේදී දේශනා කරපු ගාතාවක්. ඒතර බලන්න එකම ගාතාවක ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේගේ ජීවිතය ගැන කියන උන්වහන්සේගේ කෙලෙස් බව ගැන ඒ වගේම උන්වහන්සේ කෙලෙස් වලට රැවටෙන්න එපා කියලා කියනවා. ඒ වගේම මේ තණ්හාව කියන්නේ දැලක්. ඒ දැලට හසු නොවි. එහෙම නැත්නම් ඒ දැල කපාගෙන භවයෙන් ඈතර වෙන්න කියන පණිවිඩයත් ලබා දෙනවා. දැන් මේ ගාථාවකින් කවියකින් පවසන්නේ. එහෙම සම්මා. මුළු නිවන් මගව මේ තුල සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. එහෙම සම්මා. ඇත්තටම මේ අපි ගත්තොත් එහෙම ඡන්දස ගැනම කතා කළොත් ස්වාමීන් වහන්සේ. එහෙමයි. ඒ කියන්නේ තාලය ගැන ගත්තොත් එහෙම. එහෙමයි. දැන් කවියක නම් සඳහන් වෙනවා ඒ කවියට භාවිතා කරලා තියෙන පද ටික ඒ පද ටිකේ තියෙන අක්ෂර සමාන අක්ෂර ටිකක් තමයි එකතු කරගන්නේ. අපි හිතමුකෝ මුලින්ම භාවිතා කරනවා නම් අකුරු වචනයක් ඒ වචනයට යොදලා තියෙන අකුරු 3යි. එහෙම නැත්නම් 4යි. එහෙම නැත්නම් 5යි. එහෙමයි. නේද? ඒ දිගට මේ පේලි 4ටම යොදාගෙන තියෙන්නේ අක්ෂර එක සමාන අක්ෂර ප්‍රමාණයක්. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙම ඒ වගේ ඊළඟට ස්වාමීන් වහන්සේ එකම සමාන අක්ෂරයක් භාවිතා කරලා තියෙනවා මුලින් සහ මැදින් සහ අගින් කියලා කියන. ඒකට කියනවා එලිවැට කියලා සිංහලෙන්. එහෙමයි. නේද? භාෂාවේ තියෙන එලිවැට භාවිතා කරනවා. එහෙමයි. ඒතර එලිවැට භාවිතා කරන්නේත් ඒ විදිහට යම්කිසි රිද්මයකට මේක ගායනා කළ යුතු නිසා. එහෙමයි ස්වාමීන් ඒ වහන්සේ. වගේම ඒක අර්ථයට හානි වෙන්නේ නැතුව ඒ શબ્දය යොදාගෙන තියෙන අර්ථයට හානියක් වෙන්නේ නැතුව අර්ථය ඉස්මතු කිරීම සඳහා ස්වාමීන් වහන්සේ. අර්ථය දිගටම පවත්වාගෙන යාම සඳහා. එහෙමයි. ඉතින් ඡන්දස කියලා කියන එක ඊටාම වැදගත් මේ යම්කිසි ගාතාවක තියෙන අලංකරණය පවත්වාගෙන යාම සහ ඒකට විශේෂයෙන්ම අර්ථය ප්‍රකාශ කිරීම සඳහා. එහෙමයි. ඒ අර්ථය තියෙන වගේ ස්වාමීන් වහන්සේ අර්ථය කෙනෙකුට අඟවන්නත් එපා. දැන් ගාතාව තුල අර්ථය තිබුණට තේරුමක් නැහැනේ. නේද? එතකොට නිකම්ම ගාතාවක් පොතේ තියෙයි. අර්ථවත් ගාතාවක් තියෙනවා. ගාතාවක් තියෙනවා. ඒ වගේම තමයි ඒ ගාතාව කටපාඩම් කරගෙන හිතවල තියෙයි. එහෙමයි. නමුත් මේක ප්‍රකාශ කරන්න එපා. එහෙමයි. ඊළඟට ප්‍රකාශ කරනකොට කෙනෙක් කැමැත්තෙන් මේක අහන්න එපා. නේද? එහෙමයි. දැන් අපි ඊළඟට ගියොත් ස්වාමීන් වහන්සේ ඊළඟ කාරණයට අපි තවත් පැහැදිලි බුදුරජාණන්සේ දේශනා කරනෝනේ අක්ෂර තමයි නේද? අක්ෂර තමයි අරුත් ප්‍රවසන්නේ කියලා. එහෙම දෙවි කෙනා අහන්නේ මේ කවි පවතින්නේ මොනව ඇසුරු කරගෙනද? මොනව ඇසුරු කරන්න කියලා. එතකොට අකුරු තමයි ඒ කවියේ තියෙන ගාථාවේ තියෙන අර්ථය ප්‍රකාශ කරන්න කියලා කියනවා. එහෙමයි. එහෙමයි. අනේ කවිය පවසන්නේ මොනවෙන්ද කියලා අහන්නේ. දෙවෙනි ප්‍රශ්නේ. එහෙම සම්මාස. ඒතර අක්ෂර තමයි ගාථාවේ අර්ථය ප්‍රකාශ කරන්න කියලා කියනවා. අක්ෂර වලින්. අක්ෂර වලින්. එහෙමයි. ඒතර භාවිතා කළ තියෙන අක්ෂර අපි ඊටාම වැදගත් ওই කාරණේ මේ මෙතෙන්දි පැහැදිලි කරන එක අක්ෂර වලට කියනවනේ ස්වාමීන් වහන්සේ ව්‍යංජන කියලාත් එතකොට එහෙමයි. නේද? දැන් මෙතෙන් සඳහන් කරන අටුවාවේ ව්‍යංජනං ජනනයයි කියලා. එතකොට ව්‍යංජනය කියලා කියන්නේ ජනනය නේද? අර්ථය උපදිනවා. අර්ථය උපදිනවා. විශේෂයෙන් උපදිනවා කියලා කියන එක මේ කියන්නේ.
එහෙමයි. ජනනය කරනවා. ජනනය කරනවා කියලා කියන එක. එතකොට අක්ෂරය පද උපදවයි කියලා කියනවා. අක්ෂර වලින් තමයි පද උපදවන්නේ. එහෙමයි. ඊළඟට පද ගාථා උපදවයි කියලා කියනවා. එහෙමයි. නේද? එහෙමයි. එතකොට පද එකතු වෙලා තමයි ගාතාවක් හැදෙන්නේ කියලා කියනවා. ඊළඟට ගාථා අර්ථයක් ප්‍රකාශ කරයි කියලා කියනවා. එතකොට සම්පූර්ණයෙන්ම සම්පූර්ණ ගාථාවෙන් තමයි සම්පූර්ණ අර්ථය ප්‍රකාශ වෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් අකුරු තුනක් ගත්තොත් එහෙම අයන්න, අල්මයන්න, මායන්න, අම්මා කියන එක එහෙම කියන්නත් පුළුවන්. දැන් අපිට සාමාන්‍යයෙන් අම්මා කියලා දැන් ඔය ගීත සාහිත්‍ය තියෙන සම්නස්. ඒ විදිහට කියන්නත් පුළුවන්. එතකොට දැන් අම්මා කියන එක නිකන් කියන්න පුළුවන් අම්මි කියලා. එහෙමයි. ගීතයකට නගලා වචනයක් හදලා පදයක් හදලා ශ්‍රුතියක් දාලා එහෙමයි. අර ගීත සාහිත්‍ය ආනුකූලව කියන්නත් පුළුවන්. නේ සම්නස්. එහෙම සම්නස්. එතකොට එතෙන්දී ව්‍යංජනය කියලා කියන්න නැත්නම් අක්ෂර තමයි මේ අර්ථය ප්‍රකාශ කරන්නේ කියලා කියන්නේ. එතකොට අකුරු වලින් තමයි පදයක් හැදිලා තියෙන්නේ. එහෙමයි. අකුරු වලින් තමයි ඒ වගේම පේලියක් හැදිලා තියෙන්නේ. පද පේලිය හැදිලා තියෙන්නේ. සම්පූර්ණ ගාතාවක් හැදිලා තියෙන්නේ ඒ විදිහට. ඒකට අපි දන්නවා සමහර අකුරු වල ලොකු බලයක් තියෙනවා නේ සම්නස්. බලයක් තියෙනවා. එතකොට මේ අක්ෂර වලින් අපි ගත්තොත් එහෙම පද ගත්තොත් එහෙම පද 3ක් තියෙන ගාථා තියෙනවා. නේද? පද 4ක් තියෙන ගාථා තියෙනවා. ඊට වැඩි භාවිතා කරන ගාථා තියෙනවානේ. එහෙමයි. අපි දැන් ගාථා වලින්ම ස්වාමීන් වහන්සේ අපි ගත්තොත් එහෙම පිරුවානා පොත් වහන්සේ. පිරුවානා පොත් වහන්සේ කියලා කියන්නේ ධර්මයේ විශේෂයෙන්ම ශ්‍රවණය කිරීමෙන් තුන්වන්ගේ ආශිර්වාදය ලබා ගන්න දෙයක් නේ. එහෙමයි. ගොඩක් අර්ථය දැනගන්න එක වටිනවා. එහෙමයි. අර්ථය දැනගෙන ඒක ශ්‍රවණය කිරීමත් වටිනවා. ඒකෙන් ගොඩාක් වෙලාවට අර්ථය දන්නේ නැති වුණත් කෙනෙකුට අර්ථය දැනගෙන නැති වුණත් මේකෙන් වහා අර ශ්‍රවණය කරනකොට මනසට ලොකු සැහැල්ලුවක් ඇති වෙන්නේ. නේද? මනස ඒ විදිහට අර තියෙන කලබලකාරී තත්ත්වයෙන් මිදිලා විශේෂයෙන් සැහැල්ලු බවට පත් වෙලා අර සමාධියකටපත් වුණා වගේ මේක අවධානය යොමු කරලා අහගෙන ඉන්නේ ඒ අක්ෂර ඒ පිරිත් දේශනාව අහගෙන ඉන්නේ ගාථාවන් වලින් ප්‍රකාශ වෙන නිසානේ. එහෙමයි. එහෙමයි. නේද? ඒක ගාථා. එතකොට අපි ගත්තොත් එහෙම දැන් මහා සමය වගේ සූත්‍ර දේශනාවක් ගත්තොත් එහෙම ඒ පුරාවටම තියෙන ගාථා. එතකොට මංගල සූත්‍රයේද, රතන සූත්‍රයේද, කර්ණේ සූත්‍ර දේශනාවද එහෙමයි. නේද? එහෙමයි. මේ හැම සූත්‍ර දේශනාවකම සඳහන් වෙන්නේ ගාථා වලින් සමන්විත. දැන් අපි ගත්තොත් ස්වාමීන් වහන්සේ මේ භාවිතා කරන ධම්මපදයේ ගත්තොත් එහෙම. ධම්මපදයේ තියෙන්නේ විශේෂයෙන්ම ත්‍රිපිටකයේ පුරාවටම බුදුරජාණන් දේශනා කරපු සූත්‍ර දේශනා තුල අන්තර්ගත වෙච්ච ගාථා ටික වෙනම අරගෙන තමයි සම්පින්ඩණය කළා තමයි ගාථා 423කින් සමන්විත ධම්මපදයේ සකස්ලා තියෙන්නේ. එතකොට අපි කියන්නේ සාමාන්‍යයෙන් ඇත්තටම මේ ගිහි විනය කියලා කියනෝනේ. නේද? එහෙමයි. ධම්මපදයේ ගිහි විනය කියලා කියනවා. එහෙමයි. එතකොට ගත්තොත් එහෙම මේ ගිහි පිරිසට ගොඩාක් ඇලුම් කරන්නේ දැන් අපි කවිකාරයෝ ඉන්නවා. නේද? කවියෙන්. එතකොට ගීත රචකයෝ ඉන්නවා. ගීත ගායනා කරන අය ඉන්නවා. මේ ලෝකේ ලෞකික ලෝකේ ගත්තොත් එහෙම ඒ අය බොහොම කැමැති ඔය ස්වභාවයට. එහෙමයි. ඇලුම් කරනවා. ඒ ඇලුම් කරන නිසාම ගාථා ටික එකතු කරලා බුදුරජාණන් වහන්සේ වෙනමම ධම්මපදේ සකස් කරලා තියෙනවා සම්මත. මට මතක් වෙනවා පණ්ඩිත් අමරදේවයන්ගේ හරි අපූර්ව මේ ගීත වචන කීපයක් දැන් මේ බලන්න මේ අකුරු එකට එකතු කරාට පස්සේ කොච්චර බලයක් ගොඩනගෙනවද කියලා කියන්නේ. ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ. එහෙම. කියන්නේ ඉපිද මැරේ ඉපදිලා මැරෙනවා යලි ඉපිදේ ආයත් උපදිනවා. ඉපදිනවා මැරෙනවා යලි උපදිනවා. මේක නිමාවක් නොවන සංසාර ගමනක් කියනවා. දැන් බලන්න අකුරු එකට එකතු කරලා වචන හදලා වචන තුලින් ධර්මයකුත් දෙනවා සංගීතෙත් දෙනවා. කින් අදහස් කරන්නේ මේ සින්දුව හද බණ කියන එක නෙමෙයි. නමුත් අර ගිහි සමාජයේ තුල අර ධර්මයේ sannivedanaya කරපු ප්‍රධානම ක්‍රමයක් තමයි දහම් පද කැටි කරලා සංගීතයක් දාලා සමාජගත කරනවා. දැන් අපි ගත්තොත් අන්‍යාගමික අන්‍ය ජාතිකයෙක් වෙච්ච අල්හාජ් මොහිදින් බේක්ෂූරි හරි අපූර්වට මේ බුදුගුණ වර්ණනා කළා. වෙසක් කාලේ එතුමාගේ ගීත ඇහෙන්නේ නැති දෙයක් නැහැ. නේ ස්වාමීන් වහන්සේ. එහෙම ස්වාමීන් වහන්සේ. ඇත්තටම දැන් අක්ෂර කියලා ගත්තාම අක්ෂර වලින් නේ දැන් මේ අර්ථය ප්‍රකාශ කරනවා කියලා කියන්නේ.
ඇත්තටම මේ අර්ථය ඒ අක්ෂර වලට කියනවා තවත් පැත්තකින් ශබ්ද කියලා. ඒ ශබ්ද කියලා කියන්නේත් අකුරු වලට කියන නමක්. නේද? එහෙමයි. ඒතර ස්වරය කියලා කියන්නේ අක්ෂර කියලා කියන්නේ ව්‍යංජන කියලා කියන්නේ ශබ්ද කියලා කියන්නේ මේ අක්ෂර වලට කියන නම්නේ. එතකොට පින්නතුනි අපේ ශරීරයේ හැදිලා තියෙන මේ ඒ විදිහට කොටස් රූප කොටස් අභ්‍යන්තරික වශයෙන් මේ රූප කොටස් අපි ගත්තොත් එimhe ආයතන වශයෙන් ගත්තාම ආයතන ටික අභ්‍යන්තර ආයතන ටික ඒ වගේම රූප 28ම හැදිලා තියෙන්නේ යම්කිසි ශබ්දයක් මුල් කරගෙන. ඊළඟට බාහිර ලෝකයේ ස්වාමීන් වහන්සේ මේ බාහිර හැම වස්තුවක්ම හැම භෞතික දෙයක්ම හැදිලා තියෙන්නේ ශබ්ද තරංග වලින්. අපි වෙන ශබ්ද තරංග කියලා කියනවනේ. එතකොට මේ විදිහට අපි යමක් sannivedana කිරීමේ දැන් අපි ගත්තොත් විද්‍යුත් sannivedana ගත්තොත් එහෙම මේ ශබ්දයේ ගමන් කරන්නේ මේ අර්ථය මේ අක්ෂර හෝ මේ ශබ්දයේ ගමන් කරන්නේ යම් කිසි තරංගමාලාවක් ඔස්සේනේ. එහෙමයි. නේද? එහෙමයි. එතකොට ඒ ශබ්දේ ගමන් කරන්න උපයෝග කරගන්න රූපයක් තියෙනවා. එතකොට ඒක ගමන් කරන්නේ අවකාශ රූපය හරහා. එහෙමයි. නේද? ආකාශ රූපය කියලා බුදුරජාණන් දේශනා කළානේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට මේ අපි ගත්තොත් එහෙම මේ ප්‍රකාශ වන හැම දෙයකම භෞතික වස්තුවක්ම හැදිලා තියෙන්නේ අපි කියනවානේ විශේෂයෙන්ම සුද්ධාෂ්ටකයෙන් කියලා. නේද? සුද්ධාෂ්ටකයනේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියලා කියන සුද්ධාෂ්ටකයනේ මේ හැමදේම සකස් වෙලා තියෙන්නේ. එහෙමයි. ඉතින් මේ අපි ප්‍රකාශ කරන හැම දෙයක්ම අපේ ශබ්දය ගත්තාම අපි ප්‍රකාශ කරන වචනයක් පාසාම අක්ෂරයක් පාසාම යම්කිසි හැඟීමක් යම්කිසි භාවයක් ඒ තුලින් උද්දීපනය කරනවා නම් ඒ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ යම්කිසි ශබ්ද තරංග මුල් කරගෙන. එහෙමයි. එතකොට විශේෂයෙන්ම මේ අක්ෂර ගත්තාම මේ භාවිතා කරන තියෙන අක්ෂර භාවිතා කරන්නේ යම්කිසි හැඟීමක් උපදවන්නනේ, සිතවිල්ලක් උපදවන්නනේ. එහෙමයි. ඒතර සිතවිල්ලක් උපදවන, නාමයක් උපදවන, ඒ වගේම යම්කිසි මානසිකත්වයක්, යම්කිසි සංඥාවක් උපද්දන්නේ මේ අක්ෂර මුල් කරගෙන. ඒතර මේ අක්ෂරවල තියෙන ශබ්දයක් කියලා කියන එක තමයි මතක තියාගන්න ඕනේ. ඒ වගේම මේ අක්ෂරවල තියෙන මහා බලයක් කෙනෙක්ට ආදරය ඇති වෙන්නත් කෙනෙක්ට වෛරය ඇති කරවන්නත් මේ අක්ෂර වලට පුළුවන්. එහෙම සම්මත. දැන් අපි ගත්තොත් මූණු පොත ගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ ආදරය ඇති වෙන කාරණා තියෙනවා. එහෙම. වෛරය ඇති කරන කාරණා තියෙනවා. තරහ උස්සන කාරණා තියෙනවා. එහෙම. ජීවිතාබෝධයේ පිණිස පවතින කාරණාත් තියෙනවා. මට මතකයි අපි මම ඉගෙන ගත්ත මේ පුංචිම කාලේ කැලණිය පෙතියාගොඩ ශ්‍රී සම්බෝධි කනිෂ්ඨ විද්‍යාලය. එහෙම සම්මත. මේ පන්සලේ නමමයි තියෙන්නේ. දැන් නම් ඒක කැලණි ජනාධිපති විද්‍යාලය කියලා තමයි නම් කරන්නේ. ඒක සම්මානස ඒ විදුහල්පති තුමා හිටියා ඒ කාලේ හිටපු ඒ ලොකු සර්ගේ නම කුලතුංග සර්. එහෙම සම්මාන. කුලතුංග සර් හරි අපූර්ව සිංහල පාඩමක් දවසක් අපිට කියලා දුන්නා. ප්‍රධානම ඒ සිංහල පාඩමේදී ගුරුවරයා නැති වෙලාවක ඇවිල්ලා. එහෙම සම්මාන. කෙලින්ද පාඩම තමයි අක්ෂර වලින්. දැන් ඔන්න එක්තරා වැරදිකාරයෙක් සම්බන්ධයෙන් රජ්ජුරුවෝ හසුනක් ලියලා එවලු මේ වැරදිකාරය සම්බන්ධයෙන් මෙන්න මේ වගේ පියවරක් ගන්න කියලා. එහෙම සම්මාන. මොකද්ද රජ්ජුරුවෝ ලිව්වේ නිදහස් කරන්න එපා යවන්න කියලා. එහෙම. නිදහස් කරන්න එපා යවන්න කියලා. එහෙම. නමුත් මෙතන මේ කමාව දාලා තියෙන තැන වැරදි ස්වාමීන් වහන්සේ. ඇත්තටම රජුරු අදහස් කරේ නිදහස් කරන්න එපා. එහෙම. ඒ කියන්නේ නෑ දඬුවම් කරන්න එපා. එහෙම. දඬුවම් කරන්න එපා මරන්න කියලා තමයි ලිව්වේ. එහෙම. එතකොට නමුත් ස්වාමීන් කමාව අදාළ තැනට දැම්මේ නෑ. එහෙම. අදාළ තැනට දැම්මේ නැති නිසා අර සිරකාර්යාව නිදහස් කරන අවස්ථාව තීවිදි මරණයට ලක් කළා. එහෙම. නිදහස් කරන්න එපා කියලා කියන තැන තමයි වැරදුනේ. වැරදුනේ එපා කියන තැන ස්වාමීන්. ඒතර මේ අක්ෂරවල ලොකු බලයක් තියෙනවා. එහෙම සම්මත. නිසා අපි හැම විටම දැන් මූණු පොත ඇසුරු කරගන්නකොටත් අපේ තරුණ දරුවෝ වැඩිහිටියෝ හරියට පරිස්සම් වෙනකොට කෙනෙක්ගේ හිතේ මේ කුසලයක් උපද්දවන්න. කෙනෙක්ගේ හිතේ කුසලයක් උපද්දවන පෝස්ට් එකක් තමයි හැම විටම අපි පෝස්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් පෝස්ට් එක දාන ඔබත් පවුරස් කරගන්නවා, පෝස්ට් එක කියවලා බලන අනිත් අයත් පවුරස් කරගන්නවා. එහෙම. දඬුවම් මේ සම්මත. එහෙමයි. දඬුවම් දෙන්න එපා මරන්න. එපා මරන්න. නේද? එහෙමයි. එතන කමාව දාලා තියෙන එතකොට
එපා කියලා කියන තැන. තැන එහෙමයි නේද? ස්වාමීන් වහන්සේ. එතකොට කොහොමද මරණයට ලක් වුණා. මරණයට ලක් වුණා. එහෙමයි. එහෙමයි. ඒක නිසා ස්වාමීන් වහන්සේ මේ වගේ අක්ෂරවල හරි මේ පුදුම බලයක් තියෙනවා. එහෙමයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ වගේ දේශනාවක් කරනවා මේ ධම්මික කියන ස්වාමීන් වහන්සේ අරමුණු කරගෙන එහෙමයි. න අත් හේතුන පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනං රට්ඨං න ඉච්ඡේය අධම්මේන සමිද්ධි මත්තනෝ න සීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා. මේ විස්තර කරන ස්වාමීන් වහන්සේ. නුවණැත්තා තමන් සඳහාවත් පව් කරන්නේ නැහැ. අනුන් නිසාවත් පව් කරන්නේ නැහැ. ඔහුට අධාර්මිකව ලැබෙන දූ දරුවෝ ඕනෙත් නැහැ. ධනයක් ඕනෙත් නැහැ. කොටින්ම අධාර්මිකව ලැබෙන කිසි දියුණුවකට ඔහු කැමතිත් නැහැ. ඇත්තෙන්ම ඔහු සිල්වතෙක්, ප්‍රඥාවන්තයෙක් වගේම ධාර්මිකව ජීවත් වන කෙනෙක්. දැන් බලන්නේ පද කීපකින් ජීවිතාර්ථයම ලබා දෙනවා. ධම්මික භික්ෂුව ආරම්භය මේක දේශනා කරන්නේ. දේශනාසස මේ වචනවල ලොකු බලයක් තියෙනවා. ඒ වචන එකට එකතු වුණාට පස්සේ ලොකු ඡේද හැදෙනවා. ඒ ඡේද ඔස්සේ කෙනෙක්ව ජීවිතාවබෝධයටපත් කිරීම තමයි මේ ධර්මදේශක ස්වාමීන් වහන්සේලා විසින් මේ දිනපතා කරන්නේ ස්වාමීන් වහන්සේ. අර රජ්ජුරුව දෙන දඬුවම් පිළිබඳව ස්වාමීන් වහන්සේ රජ්ජුරුව උපයෝගී කරගත්තා වගේ ඒ කවි උපයෝගී කරගත්තා වගේ ඒ පදයක් උපයෝගී කරගත්තා වගේ අපිට මතකයිනේ කවටාන්දරේ. එහෙමයි. නේද? එතකොට ඒ රජමාලිගාවේ රජුරුව සතුටු කරන්න නේද? ඊළඟ රජුරුව සතුටු කරනවා වගේ මාලිගාවේ ජීවත් වෙන මාලිගාවේ කටයුතු කරන සේවක සේවිකාවෝ දාස දාසියන් නේද? මේ හැමදෙනාම සතුටු කරවන්න. සතුටු වුණා විතරක් නෙවෙයි මුළු රට වාසීම සතුටු වුණානේ අතට මේ කවටාන්දරේගේ. එහෙමයි. කවටකම් නිසා. ඒ කවටකම් ඔක්කොම සඳහන් වෙලා තියෙන්නේ කවියෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. නේද? ආන්නේ වගේ එතකොට යම් කිසි කවටකමක් හරි යම් කිසි විහිළුත හලුවක් හරි නේද? ඒ වගේම යම් කිසි අර්ථවත් දෙයක් හරි. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට අපි දන්නොත් දැන් මේ ඖෂධ නේද? බෙහෙත් හේත් කියලා කියන ඒවා අනිත් අය ඒ කියන්නේ ඒවා මතක තියාගන්න ක්‍රම. එහෙමයි. නේද? ඖෂධ ක්‍රම මතක තියාගන්න එක. ඒ වගේම ඖෂධ තවත් ඒ මතකය තවත් කෙනෙකුට දෙන එක. එහෙම නැත්නම් ඒ දැනුම ඖෂධ පිළිබඳව දැනුම ලබා දෙන්න උපයෝගී කරගත්ත ස්වභාවය. ඒකට ඒ භාෂාව ඇත්තටම සඳහන් වෙලා තියෙන කවියෙන්නේ ගාථාවලින් ස්වාමීන් වහන්සේ නේද? ඊට දැන් අපි පොඩි කාලේ අර දිසා 8 ඉගෙන ගන්න කොටත් ඕකට හරි අපූරු මේ වචන පේලියක් හදලා තියන්නේ කවිත්වයේ යුක්තව. දැන් උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරින් කියලා. ඒත් බලන්න මේ දිසා 8 හරි අපි අපූරුට අපි ඉගෙන ගත්තේ ඔන්න ඔය මේ කවිය ඇසුරු කරගෙන. ඒ වගේ අධ්‍යාපන අපි ආවර්තිතාව ගොට උනත් ඉස්කෝලේ යන කාලේ අපි විවිධ කවි හදාගෙන ඒවා කටපාඩම් කළා. ඒ මේ කවි වලින් ජීවිතාබෝධය කරා යන විදිහ තමයි භාගතුන් වහන්සේ ගාථා බවට පත් කරලා දේශනා කළා තියෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. දේශනා කළා තියෙන ස්වාමීන් වහන්සේ. ඒකට කවිය ඇත්තටම කවිය ගාථාවක් බවට පත් කළා බුදුරජාණන් වහන්සේ. එහෙමයි. නේද? කවියා එතකොට අපි දැන් මෙතෙන් සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ ඊළඟට නාම සම්නිසිතා සමුද්‍ර ආදී ප්‍රඥාප්ති ආසිතයි. දැන් මෙතෙන් සඳහන් වෙනවානේ දේවතාව අහපු ප්‍රශ්නෙන් කිංසු සම්නිසිතා ගාථා කියලා ප්‍රශ්නයක් ඇහුවානේ. ඒ ප්‍රශ්නේ තමයි එතකොට දේවතාව අහන්නේ ගාථාව කුමක් ඇසුරු කොට පවතිනවද? එහෙමයි. නේද? එතකොට බුදුරජාණන්සේ දේශනා කළා ගාථාව සංඥාවන් ඇසුරු කොට පවතිනවා කියලා. එහෙමයි. එතකොට විවිධ හැඳින්වීම් හඳුන්වන්න තමයි ගාථා පාවිච්චි කරන්නේ. ගාථා පාවිච්චි කරලා තියෙන ස්වාමීන් වහන්සේ. එතකොට අපි ගත්තොත් එහෙම අර දැන් මෙතෙන් සඳහන් වෙනවා නාම සම්නිසිතා සමුද්‍ර ආදී ප්‍රඥාප්ති ආශ්‍රිතයි කියලා. නේද? එතකොට යම් කිසි විදිහකින් අර මුහුද ගැන කෙනෙකුට කියන්න ඕන නම් එහෙමයි. මුහුද ගැන කියන්න ඕන නම් ඒකට අදාළ වචන තමයි භාවිතා කරලා තියෙන්නේ. නේද? ඒතර මුහුද ගැන කියන්න ඕන නම් ස්වාමීන් වහන්සේ මුහුදේ තාලය අර මුහුදේ ඡන්දසනේ උපයෝගී කරගන්නේ. එහෙමයි. නේද? දැන් ගහක් ගැන කියන්න ඕන නම් ඒ ගහ සුළඟට වැනෙන්නේ කොහොමද? නේද? ඒ ගහේ අලංකරණය කොහොමද? ඊළඟට ගහක ස්වභාවය කොහොමද? කියලා ඒ ස්වභාවය තමයි ඒ ස්වභාවයට අදාළ තාලයක් ඒ වස්තුවට අදාළ
අක්ෂර මාලාවක් තමයි, පද මාලාවක් තමයි, ශබ්ද ටිකක් තමයි එකට එකතු කරගෙන තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එහෙමයි. එතකොට ඒ වගේම තමයි අපි දන්නවනේ බුදුරජාණන්සේගේ දේශනා තුළ යම් කිසි ධර්ම කාරණයක් ඉස්මතු කරනකොට පෙන්වලා දෙනකොට උපමා උපමේයන් විශාල වශයෙන් භාවිතා කරලා තියෙනවා. නේද? ඒතර උපමා මගින් තමයි බුදුරජාණන් වහන්සේ උදාහරණ මගින් තමයි මේ ජීවිතයේ යථාර්ථය පෙන්වලා දීලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් ඒ නිසා ඒ කාරණේ තමයි මෙතෙන්දි සඳහන් වෙන්නේ ගාතාවෝ සංඥාව නැසුරු කොට පවතිනවායි කියලා කියන කාරණේ. මේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. අස්ස දැන් මට මතක් වුණා දැන් අර විදුහල්පතිතුමාර කිව්ව දේ මරන්න එපා යවන්න. එහෙම. දැන් රජ්ජුරුවන්ට ඕඩුනේ ඇත්තම මේ හිරකරයව නිදහස් කරන්න. එහෙම සමහර. නමුත් සිද්ධුනේ මරණයට පත් කරන එක. සංසාර සංඥාවන් වල ඒ වගේ හරි අපි හිතන්නේ නැති තැන් තියෙනවා. අපි ඇතැම් විට කෙනෙකුට යම් අදහසක් දක්වනකොට කෙනෙක් ඇතැම් විට මේක වැරදියට තේරුම් ගන්න අවස්ථා තියෙනවා. දැන් සමහරු කියන්නේ මං කියන එක තේරුම් ගන්න බැරිද? ඔයාලට මං කියන එක තේරෙන්නේ නැද්ද? ඇයි මාව තේරුම් ගන්න නැත්තේ? ඇතැම් විට අර අහන කෙනා ඒක තේරුම් ගන්න තරම් ඥාන ශක්තියකින් සමන්විත නැහැ. දැන් රජ්ජුරුව කිව්වේ ඇත්තටම මරන්න එපා යවන්න කියලා. නමුත් ඇත්තටම උනේ මරන්න එපා යවන්න කියන එකයි සිද්ධ වුනේ. නිදහස් වෙන්න ඕන කෙනෙක් මරණයටපත් වුණා. නිසා මේ ස්වාමියා බිරිඳ අතර එහෙමයි. දෙමව්පිය දූ දරුවෝ අතර ගුරුවරු ගෝලයෝ අතර අර්බුද හටගන්නේ ස්වාමීන් වහන්සේ තමන්ගේ ඇතැම් විට මේ අදහස තමන්ට අර වචන වලට පෙරලා ගන්නට බැරි හැකියා ස්වභාවය. දැන් ඇතැම් රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඇත්තටම ධර්ම දේශනා කරන්නට උන්වහන්සේලාට ප්‍රතිභාන ශක්තිය නැහැ. එහෙම සමහර. නිරුක්තිය නැහැ ප්‍රතිභානේ නැහැ. එහෙම සමහර. ඒ කියන්නේ සිව්පිලිසිබියාපත් මහරහතන් වහන්සේලා කියලා වෙනවම කොටාසයක් ඉන්නේ. එහෙමයි. අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියලා. එහෙම සමහර. ඒ ප්‍රතිභානය කියන එක හැම කෙනාටම පිළිහිටන්නේ නැහැ. එහෙම සමහර. ඇත්තටම එතෙන්දී අර ඊටාම වැදගත්නේ අර නැවතීමේ තිත. එහෙමයි. ඒතකොට නැවතීමේ තිත කියලා කියන එකත් මේ භාෂාවටම අයිති ව්‍යාකරණයටයි තියෙන්නේ. එහෙමයි. නේද? නැවතීමේ ප්‍රබල සංඥාවක්. ප්‍රබල සංඥාවක්. කමාවද උතුරුතකමාද නේද? එහෙමයි. වරහනද මේ හැම දෙෙම මේ හැම සංඥාවක්ම ව්‍යාකරණයට අයිති කියලා කියන එක එතෙන්දී වැදගත්ම කාරණේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. දැන් ඔයාව මට ප්‍රියයි කියලා කියන්නත් පුළුවන්. එහෙමයි. ඔයාව මට ප්‍රියයි. එහෙමයි. ප්‍රියයි කියන වචනේ ඉස්සරහට අයන්නක් එකතු වුණොත් එහෙම. එහෙමයි. ඔයාව මට අප්‍රියයි. එහෙමයි ස්වාමීන්. ඒතර සම්පූර්ණයෙන්ම ඒක බලන කෙනා දකින්න කෙනා අවුලෙන් අවුලටපත් වෙනවා. ඇයි මෙයාට මාව අප්‍රිය? ඒතර කියන්න ඕනේ අනේ වැරදිලා අයන්නකුත් කෙටිලානේ. අපි හිතමුකෝ දැන් තරුණ ළමයෙක් තමන්ගේ පෙම්වතියට කෙටිපණිවිඩයක් ඇව්වා. ඔයාව මට ප්‍රියයි කියලා ඇව්වේ. හැබැයි වැරදිලා අයන්නකුත් කෙටිලා ප්‍රියන් ඉස්සරහට. එතකොට ප්‍රිය කියන එකට අයන්න එකතු වුණාට පස්සේ අප්‍රිය වෙනවා. ඒ නිසා මේ අකුරු වල ලොකු බලයක් තියෙනවා කියන්නේ ඒකයි නේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම දැන් අපිට පැහැදිලි බුදුරජාණන් වහන්සේ මේ කවිය යොදාගත්ත විදිහ, මේ ගාථාවන් යොදාගත්ත විදිහ විශේෂයෙන්ම ජීවිතයේ යථාර්ථය පෙන්වලා දීලා තියෙන්නේ මධ්‍යස්තව. මධ්‍යම ප්‍රතිපදාව. මේ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරන්න කවිය යොදා ගන්න විදිහ ඊටම වැදගත්. අපි ගත්තොත් එහෙම මේ එක අන්තයකට ගියොත්, ඒ තාලය අන්තයකට ගියොත්, තාලයේ ඕනවට වඩා සුමට වුණොත් එහෙම ඒක ඒත් අන්තයකට යනවා. එහෙමයි. නේද? ඒ තාලයේ ඕනවට වඩා ඒ විදිහට රළු වුණොත් එහෙම ඒත් අන්තයකට යනවා. එහෙමයි. එහෙමනේ. අපි කියන්නේ මිහිරි ගීත තියෙනවා, අමිහිරි ගීත තියෙනවා කියලා කියන්නේ. නේද? මිහිරි කවි තියෙනවා, අමිහිරි කවි තියෙනවා කියලා. ඒවට යොදා ගන්න තාලයෙන් සහ අක්ෂරයෙන්. ඒ වගේම තමයි ඒ කියන ක්‍රමයෙන්. එහෙමයි. නේද? ඒ කියන්නේ උච්චාරණය කරන විදිහෙනොත් අන්තයකට වැටෙන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා ධර්මයේ බුදු දැන් අපි ගත්තොත් සමහරවිට මේ ඊටාම පැහැදිලි මේ චිත්ත වර්ගයේ හිත පිළිබඳව යොදා ගන්න තියෙන ගාථා ටික ගත්තාම හරියම කෙටි යොදුම් තියෙන්නේ. එහෙමයි. ඒ හිතේ ස්වභාවය ගැන දේශනා කරන්න උපයෝගී කරගත්ත ස්වභාවය. එහෙමයි. දූරං ගම. එහෙමයි සම්මත. දුර ගමන් යන. ඒක චරං. එහෙමයි. තනිව ඉන්න. තනිව හැසිරෙන. දීර්ඝ පද නෙවෙයි සම්මත. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට අරන් තියෙන අපි ගත්තොත් එimhe අර ලහු පරිවත්තං චිත්තං කියලා කියනවනේ. හිතේ ස්වභාවය වේගින් පරිවර්තනය වෙනවානේ, වෙනස් වෙනවානේ. ඉක්මනින්ම පෙරලෙනවා. ඉක්මනින්ම පෙරලෙන ස්වභාවය පෙන්ලා දෙන්න තමයි මේ චිත්ත වර්ගයේ යොදාගෙන තියෙන ගාථා ටික කොහොම කෙටි යොදාගෙන තියෙන ගාථාවන්ට පවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ තමයි ඇත්තටම
මේ ලෝකේ දැන් අපි ගත්තොත් එimhe ශාස්ත්‍රඥ වහන්සේලා ගත්තොත් මේ අපේ වර්තමානයේ තියෙන ආගම් වල වර්තමානයේ අපි කියමු ඉස්ලාම් ආගම ගත්තොත් ඊළඟට ක්‍රිස්තියානි ආගම ගත්තොත් හින්දු ආගම ගත්තොත් ඒ වාගේත් මේ ගීත ගායනා කිරීම කියලා කියනවනේ තියෙනවනේ. අපි දන්නු ඉස්ලාම් ආගමේ ගත්තොත් එහෙම ඒ අය දෙවියන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කිරීමේදී කාටත් ඇහෙනවනේ අර ඒ ආගම යාඥාව ඇහෙනවනේ. ඒ යාඥාව කියනකොට ඒ අයත් යම් කිසි ගීතස්වරයකින් එක කියන්නේ. එහෙමයි. නේද? ගීතිකා ස්වරූපේ. ගීතිකා ස්වරූපයෙන් කියන්නේ. අපි ගත්තොත් එහෙම හින්දු ආගමේ ගත්තොත් එහෙම භජන් ගීත කියලා කියනවා. නේද? මේවා භාවිතා කරලා තියෙන්නේ යම් කිසි විදියකින් මේ ඒ ශ්‍රාවකයන්ගේ සිත ඇද ගන්න. හිත බැඳ ගන්න. හිත බැඳ ගන්න ස්වභාවයට. ඉතින් ඒ විදිහේ භාවිතයකටම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ නේ කෙසේවත්. එහෙමයි. ඒකට හේතුව තමයි ලෝකේ යථාර්ථය පෙන්ලා දෙන්නට යොදාගත්තේ මධ්‍යස්ථ ස්වරයක්. එහෙමයි. මධ්‍යස්ථ ස්වරය තමයි භාවිතා කළේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය පෙන්ලා දෙන්නට ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඉතින් මට කල්පනා වුණා ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් ප්‍රකාශ කරන්න මෙහෙම දෙයක්. ඇත්තට මේ හැමදේම අපි විදර්ශනාවට නගන්නට ඕනේ නේද? දැන් අවසාන පිළිතුරෙන් එහෙම නැත්නම් අවසාන ප්‍රශ්නයට ලබා දුන්න පිළිතුරම ගමුකෝ. කවරෙක් ගාතාවන්ට පිහිට වේද? කවිතෙමේ ගාතාවන්ට පිහිට වේ. එහෙමයි. එතකොට ලෞකික ලෝකයේ මේ ලෞකික ලෝකයේ ඉදිරියට අරගෙන යන මේ ලෝකයේ කැරකෙන ස්වභාවයේ ඉඳලා ඒකට ඒ ලෝකයේ තුල දුක් විඳින සත්වයා සතුටු කිරීම සඳහා උපයෝගී කරගන්න ඒ විදිහට සිද්ධ කරන හැම කාර්යයක්ම කරන කවියා යොදාගෙන තියෙන්නේ කවියානේ කවි කියලා තියෙන්නේ ගීත කියලා තියෙන්නේ සදස් කියලා තියෙන්නේ එහෙමයි මේ හැම දෙයක්ම කවියෙන්නේ කියලා තියෙන්නේ. ඒතර අපි ගත්තොත් එහෙම අර මහාන්සිය විඩාව විනිවා ගන්නත් අර ගෝයන් කවි කියලා කියන ඒවා නේද? එතන කමත් කවි පැල් කවි කියලා කියන පාවු කවි කියලා කියනවා. මේ හැම දෙයකම තියෙන කවියකින්නේ මේ දුක කියලා කියන එක හිතින් දුරු කර ගැනීම සඳහා කවිය භාවිතා කරලා තියෙනවා වගේම ඒ කවියම තමයි බුදුරජාණන් වහන්සේ ගාථාවකට පෙරලලා තියෙන්නේ ධර්මය අවබෝධ කරලා දීම සඳහා. පැහැදිලිවම. ඉතින් ඒ නිසා පින්නතුනේ දැන් අපි වුණත් කතා බහ කරනකොට අපි කතා බහ කරනකොට හරි එහෙම නැත්නම් අපි ගාථා සජ්ජායනා කිරීමේදී හරි අපිට වැටහෙන්න ඕන දෙයක් තමයි ස්වාමීන් වහන්සේ අපේම ශබ්දයට අපිම ඇලුම් කරනවා. නේද? මේ මගේ හඬ කියලා මගේ හඬ කියලා මට හිතෙනවා. එහෙමයි. ඊළඟට තවත් කෙනෙක් ගීතයක් කියනකොට මේ ඔයාගේ ශබ්ද ඔයාගේ කටහඬ තමයි කියලා හිතෙනවා. ඒ වෙනුවට බුදුරජාණන් දේශනා කළා මේක ශබ්දයක් කියලා හිතන්න කියලා. එහෙමයි. නේද? මේක මේ ශරීරයේ ඇතුළේ ශබ්දයක්. ඒතකොට ශබ්දය කියලා කියන එක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන ධාතු වලට අයිති දෙයක්. එහෙමයි. එතකොට ධර්ම අවබෝධයේ පිණිස ඒ ශබ්දය තාලයකට ගන්නේ නැතුව ඒ තාලයකට ගන්නවා වගේම මධ්‍යස්ථ තාලයකට ගන්නවා වගේම මේ තුල තියෙන ධර්මානුකූල ස්වභාවයත් ධර්මයක් ඒ ශබ්දය තුල තියෙනවායි කියලා කියන අවබෝධ කරගෙන මේක මට අයිති ශබ්දයක් නෙවෙයි මේක අනුන්ට අයිති ශබ්දයකුත් නෙවෙයි මේ ලෝකයට අයිති ශබ්දයක් කියලා අවබෝධ කරගෙන ලෝකෙන් එතර වීම සඳහා තමයි කවිය සහ ගාථාව උපයෝගී කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ සියලුම ශක්තියින්ගෙන් එහෙම නැත්නම් මේ ගාථාවන් ශ්‍රවණය කිරීම තුළින් හැම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. සදහවතුනි මේ විදිහට කවි සූත්‍රය පිළිබඳව අද අපි සාකච්ඡා කරන්න යෙදුනේ. ඉතින් ඒ සඳහා ඔබට ධර්මයෙන් කරුණු ගෙනහැර දක්වපු අටුවා සහිතව කරුණු ගෙනහැර දක්වපු කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති අප හැමදෙනාගේම කල්යාණ මිත්‍ර පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව පුණ්‍යානුමෝදනා කරන අතර අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට වගේම මහෝපාද්‍යයන් වහන්සේලාටත් සමස්ත ත්‍රිනිකායික මහා සංඝ රත්නයටත් අපගේ ගෞරව ආදර වන්දනාව වේවා নমස්කාරය වේවා. නිෂ්පාදන දායකත්වයෙන් සහයෝගය දක්වපු අපගේ මාධ්‍ය සහෘදයන්ටත් සිලෝන් බිස්කට් ලිමිටඩ් මංච ආයතනයටත් පින් සිදු වේවා. ලෝකේ පුරා අපිව නරඹව ශ්‍රවණය කරපු හැම දිනාටම ප්‍රඥා ලෝකේ පහළ වේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සියලු සත්වයෝ සංසාර දුකින් නිදහස් වෙත්වා කියලා අපි සමුගන්නවා.
හැමට සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?